හරි අපි පේපර් එක කතා කරලා යන්න. ගන්න බලන්න. ශ්‍රී ලංකාවේ දලදේශීය නිෂ්පාදිතය ගණනයකින් පහත දැක්කෙන ක්‍රියාකාරය ඇතුළත් කරනු ලැබේද නැද්ද යන්න සඳහන් කොට. ඔබේ පිටු හේතු පැහැදිලි කරා. හරි මට කවුරු හරි කෙනෙක් කියන්න. නිෂ්පාදනීය කියන්නේ මොකක්ද? නිෂ්පාදනීය කවුරු හරි මට පැහැදිලි කරලා දෙන්න. දලදේශීය නිෂ්පාදිතය ගණනය කරද්දී ආර්ථික ක්‍රියාකාරකම් ආර්ථික ක්‍රියාකාරකම් වෙනකොට හඳුනා ගන්න බියදා ගන්න සංකල්ප. ඔව් අපි කියනවා නිෂ්පාදනීය කියන්නේ ආර්ථිකය තුළ දලදේශීය නිෂ්පාදිතය ගණනය කරද්දී ආර්ථික ක්‍රියාකාරකම් සහ ආර්ථික නොවන ක්‍රියාකාරකම් හඳුනා ගන්න දෙනු ලබන මඟ පෙන්නේ නැත්නම් භාවිතාවන සංකල්පය නිෂ්පාදනීය කියලා කියනවා. සරල කියන නිෂ්පාදනීය කියන්නේ දලදේශීය නිෂ්පාදිතය ගණනය කරද්දී ඒට ඇතුළත් වන දෑ සහ එයින් බැහැර කරන දෑ කවරේද යන කොට ලබන මඟ පෙන්වීමයි. ඉගෙන ආර්ථිකයේ ක්‍රියාකාරකම් සහ ආර්ථික නොවන ක්‍රියාකාරකම් හඳුනා ගන්නකොට ලබන මඟ පෙන්වීමයි. අපි දන්නවාද නිෂ්පාදනයට ඇතුළත් වන ආර්ථික ක්‍රියා තියෙනවා. ඒ වගේම නිෂ්පාදනයට ඇතුළත් නොවන ක්‍රියාකාරකම් තියෙනවා. නිෂ්පාදනයට ඇතුළත් නොවන ක්‍රියාකාරකම් තියෙනවා. කවුරු හරි කෙනෙක් කොහොම මට උත්තර දෙන්න? නිෂ්පාදනයට ඇතුළත් නොවන ක්‍රියාකාරකම් මොනවද? දන්න දේනා ලියා ගන්න. දන්න අය මට උත්තර දෙන්න. නිෂ්පාදනයට ඇතුළත් වන ක්‍රියාකාරකම් මොනවද? නිෂ්පාදනයට ඇතුළත් නොවන ක්‍රියාකාරකම් නොගෙවු ගෘහසේවය. ඔව් නොගෙවු ගෘහසේවය. සරලව කියනවා නම් ගෘහණියක් විසින් ගෙදර කරන කටයුතු නිෂ්පාදනයට ඇතුළත් වෙන්නේ නැහැ. හරි. ගෘහණියක් විසින් කරන කටයුතු ගෙදර කරන කටයුතු නිෂ්පාදනයට ඇතුළත් වෙන්නේ නැහැ. ඒක එක්තරා පැත්තකින් අපි හඳුනා ගන්නවා ජාතික ගිණුම්කරණයේ දුරතාවයක්. එහෙනම් නොගෙවු ගෘහසේවය. තව සංක්‍රාම. ඔව් ඒක පාර්ශ්වදී මොනවා සංක්‍රාම. හරි සංක්‍රාම. ඒ ආර්ථික නොවන ක්‍රියාකාරකම් කියලා අපිට වලදායි නොවන ක්‍රියාකාරකම් කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. නමුත් බැහැර කරනවා සංක්‍රාම. ජාතික ගිණුම්කරණයේදී ඒක පාර්ශ්වදී මොනවා ඇතුළත් කරන්නේ අපි ඇතුළත් කරන දෙකම ද්විපාර්ශ්වික වශයෙන් ඇති වෙන ගනුදෙනු විතරයි. ඒ කියන්නේ මූල්‍ය ප්‍රවාහයක් සහ මූර්ත ප්‍රවාහයක් කියන ගනුදෙනු විතරයි අපි ඇතුළත් කරන්නේ. ඊට පස්සේ නොගෙවු ගෘහසේවය සංක්‍රාම පාවිච්චි කළ භාණ්ඩ නැවත විකිණීම. ඔව් පාවිච්චි කළ භාණ්ඩ නැවත විකිණීම ආසිත ගන්න. පාවිච්චි කළ භාණ්ඩ නැවත විකිණීම ආසිත ගන්න. හරි. එක්වරක් මිලදී ගත්ත භාණ්ඩයක් නැවත විකුණනවා ඒ වටිනාකම ඇතුළත් වෙන්නේ නැහැ. නමුත් මෙහිදී තෙවන පාර්ශ්වයක් කරා නම් ඒ විකිණීම වෙන්නේ. හරි. ඔය විකිණීම කියද්දි විකිණීමේ වටිනාකම විතර ඇතුළත් නොවන. උදාහරණයක් විදිහට ගත්තොත් මං ගාව තියෙන කාර් එක ලක්ෂ 50කටම විකුණුවා කියලා හිතන්න. ලක්ෂ 50කට විකුණුවා. එතකොට මේ ලක්ෂ 50 කියන්නේ මං එක්තරා අවස්ථාවකදී යම් වියදමක් දරලා මේක මිලදී ගත්තා. හිතන්නකෝ ලක්ෂ 50කට ගත්තා කියලා. එතකොට ඒ ගන්න අවස්ථාවේදී මේ වාහනේ වටිනාකම ඇතුළත් කරනවා. නමුත් මේක මම නැවත වෙන කාමරේ වික්කොත් ඒක ඇතුළත් වෙන්නේ නැහැ. නමුත් හිතන්නකෝ මේක මගේ මිලදී ගන්න වෙලෙන්දෙක් කියලා. මේක මගේ මිලදී ගන්න වෙලෙන්ද. වෙලෙන්ද මගෙන් ගන්න ලක්ෂ 50කට. අරගෙන වෙලෙන්ද මේක තව කෙනෙක්ට විකුණනවා ලක්ෂ 55කට. ඒ කියන්නේ ලක්ෂ 5ක් පියාගෙන වෙලෙන්ද වික්කා කියලා හිතන්න. එතකොට මෙන්න මේ ලක්ෂ 5 වෙලෙන්ද විසින් ලබා ගන්නා ලාභාන්තිකයක් නිසා මෙන්න මේ ලක්ෂ 5 නිෂ්පාදනයට ඇතුළත් වෙනවා. එතකොට මෙහිදී ඇතුළත් වෙන්නේ නැතුව දෙක පාවිච්චි කළ භාණ්ඩේ නැවත විකිණීම ආසිත වටිනාකම විතරයි. නමුත් ඒ ආසිත දිවන අනෙකුත් ගනුදෙනු තුන්වන පාර්ශ්වයක් කරා නම් මේක වෙන්නේ ඒ තුලින් නිර්මාණය වෙන ලාභාන්තික කොමිස් වගේ දේවල් නිෂ්පාදනයට ඇතුළත් වෙනවා. හරි. පාවිච්චි කළ භාණ්ඩ නැවත විකිණීම ආසිත ගන්න. ඊට පස්සේ කීයක්? මුදල් පත්‍රිකා ගනුදෙනු. ඔව් සුද්ධ වශයෙන් මූල්‍යමය ස්වරූපයක් ගන්නා ගන්න. සුද්ධ වශයෙන් මූල්‍යමය ස්වරූපයක් ගන්නා ගන්න. ඒ කියන්නේ සරලව කියන මූල්‍ය පත්‍රිකා ආසිත සිදුවන ගන්න. මූල්‍ය පත්‍රිකා ආසිත සිදුවන ගන්න. උදාහරණ ඉතිරි කිරීමේ තැන්පතු කොටස් භාණ්ඩාගාර බිල්පත් බැඳුම් කර වගේ දේවල් එක්ක සිදුවන ගනුදෙනු ඇතුළත් වෙන්නේ නැහැ. නමුත් මෙහිදී
ඒ හරහා උත්පාදනයේ ලාභයක් තියෙනවා. උදාහරණයක් විදිහට බැංකුවේ ඉතිරි කරන ලක්ෂයක් මේ ලක්ෂය ඇතුළත් වෙන්නේ නැහැ. ඒකට වාර්ෂික ගෙවනවා 10ක පොලිය රුපියල් 10000 පොලිය ආදායය. එනම් පොලිය ආදායම කියන්නේ 10000යි. එතන මෙන්න රුපියල් 10000 නිෂ්පාදනයට ඇතුළත් වෙනවා. ඊට පස්සේ කොටස් වෙනද පොලිය ලක්ෂ 10ක් ආයෝජනය කරනවා. ලක්ෂ 10ක් ආයෝජනය කරනවා. කොටස් වෙනද පොලිය වාට ලාභාංශයක් උපය ගන්න පුළුවන්. ලාභාංශයක් උපය ගන්න පුළුවන්. අන්නේ ලාභාංශය ඇතුළත් වෙනවා. නමුත් කොටස් ලක්ෂ 10 ඇතුළත් වෙන්නේ නැහැ. ඊට පස්සේ භාණ්ඩාගාර මිලපත් මිලදී යනවාට කූපන් නම් වෙනවා. භාණ්ඩාගාර මිලපත් වලින් අපි කියන්නේ කූපන් ලැබෙනවා. හරි කූපන් ලැබෙනවා. ඒතකොට මේ කූපන් වල වටිනාකම ඇතුළත් වෙනවා. නමුත් භාණ්ඩාගාර මිලපතේ වටිනාකම ඇතුළත් වෙන්නේ නැහැ. එහෙනම් සුද්ධ වශයෙන් මූල්‍ය ස්වරූපයක් ගන්නවා කාට. ඊට පස්සේ එයා දන්න තියෙනවා නේද තියාගන්න. නිෂ්පාදනය ඇතුළත් නොනේ. මොනවද? ඉගෙනීම හා විවේකය. ඔව් දැනුම හා විවේක. ඉගෙනීම හා විවේක ඇතුළත් වෙන්නේ. තව නොමිලේ ලැබෙන ස්වභාවික සම්පත්. ඔව් මිනිශ්‍රමයෙන් තොරව ලැබෙන ස්වභාවික සම්පත්. මිනිශ්‍රමයෙන් තොරව ලැබෙන ස්වභාවික සම්පත්. මිනිශ්‍රමයෙන් තොරව ලැබෙන ස්වභාවික සම්පත්. නමුත් සමහර අවස්ථාවේදී අපි ඉස්සන්නකෝ දැන් හරි අපි උදාහරණයක් විදිහට ගත්තොත් ඉස්සෝවගාවක් ගන්න. ඉස්සෝවගාව. මේ ඉස්සෝවගාව මිනිස්සාසින් හදන දෙයක් නෙවෙයි. ඒතකොට ඒව ඇතුළත් වෙන්නේ නැහැ. මිනිස්සාසින් හදන දෙයක් නෙවෙයි ඇතුළත් වෙන්නේ. මිනිශ්‍රමයෙන් තොරව වර්ධනය වෙන ස්වභාවික සම්පත්. තව ඔව් මිල වෙනස් වීමක් නිසා හෝ ස්වභාවිකව සිදුවන ක්‍රියාකාරකමක් නිසා සම්පත්වල සිදුවන වටිනාකම්හි වෙනස් වීම නිෂ්පාදනයට ඇතුළත් වෙන්නේ නැත්නම් ඒතකොට මේකේ නිෂ්පාදනය ඇතුළත් නොවන එක. නොගිය ගුවසේවි සංක්‍රාම පාවිච්චි කළ බවන්න ඇත විකිණීමාසිත කරදෙනු සුද්ධ වශයෙන් මූල්‍ය ස්වරූපයක් ගන්නවා කරදෙනු ඉගෙනීම හා විවේකී මිනිස් මැදිහත් වීමෙන් තොරව සිදුවන ස්වභාවික ක්‍රියාකාරකම් වටිනාකම් සිදුවන වෙනස් වීම හරි නිෂ්පාදනයට ඇතුළත් වෙන්නේ නැත. ඊට පස්සේ මට ඕම කියන්නේ නිෂ්පාදනයට ඇතුළත් කරන ආර්ථික ක්‍රියාකාරකම් මොනවද? නිෂ්පාදනයට ඇතුළත් කරන ආර්ථික ක්‍රියාකාරකම් කියයි. දන්නේ නැති ඉන්නවා ලියාගන්න. නිෂ්පාදනයට ඇතුළත් කරන ආර්ථික ක්‍රියාකාරකම් මොනවද? ස්වපරිභෝජන භාණ්ඩ. ඔව්. ඒතකොට මෙතනට අපි තව එකක් ගන්නවා ස්වපරිභෝජන සේවා ඇතුළත් වෙන්නේ නැහැ. ස්වපරිභෝජන සේවා ඇතුළත් වෙන්නේ නැහැ. නම් ස්වපරිභෝජන භාණ්ඩ ඇතුළත් වෙනවා. ස්ව පරිභෝජන භාණ්ඩ නිෂ්පාදනය ඇතුළත් වෙනවා. තමුන්ගේ නිවසක පදිංචි වීම නිසා ලැබෙන නිවාසිකය. ඔව්. තම නිවසින් ලැබෙන නේවාසිකය. තම නිවසින් ලැබෙන නේවාසික සේවය. හරි තම නිවසින් ලැබෙන නේවාසික සේවය. තමාගේ පදිංචි නිවස වෙනුවෙන් ගෙවීමක් කරන්න ඕනේ ඒක ඇතුළත් වෙනවා. ස්වපරිභෝජන භාණ්ඩ ඇතුළත් වෙනවා සේවය ඇතුළත් වෙන්නේ නැහැ. ඊට පස්සේ නිෂ්පාදනය කළ ආයතනයේ හැර අවශේෂයක සඳහා නිෂ්පාදනය කළ සියලුම භාණ්ඩා සේවා. ඒ ආර්ථික නිෂ්පාදනය කළ තියෙන සියලුම භාණ්ඩා සේවා අවශේෂයක සඳහා නිෂ්පාදනය කළ තියෙන සියලුම භාණ්ඩා සේවා. නිෂ්පාදනය කළ ආයතනයේ හැර අවශේෂයක සඳහා නිෂ්පාදනය කළ සියලුම භාණ්ඩා සේවා. ඊට පස්සේ වැටුපක් හෝ වෙනත් ආකාරයේ ගෙවීමක් වෙනුවෙන් වැය කළ ශ්‍රමය. වැටුපක් හෝ වෙනත් ආකාරයේ ගෙවීමක් වෙනුවෙන් වැය කළ ශ්‍රමය. ඊට පස්සේ දැනුම ගබඩා කළ හැකි උපකරණ. දැනුම ගබඩා කළ හැකි උපකරණ. එහෙනම් අපි හඳුනා ගන්නවා නිෂ්පාදනයට ඇතුළත් වන ගනුදෙනු නිෂ්පාදනය කළ ආයතනයේ හැර අවශේෂ සඳහා නිෂ්පාදනය කළ සියලුම භාණ්ඩා සේවා ස්වපරිභෝජන භාණ්ඩ හරි තමාගේම නිවසින් ලැබෙන නේවාසික සේවය වැටුපක් හෝ වෙනත් ආකාරයක ගෙවීමක් වෙන වැය කළ ශ්‍රමය සහ දැනුම ගබඩා කළ උපකරණ. දෙයියන් අපේ ප්‍රශ්නේ. හරි. ඒ තමයි ඊට අදාළ තියරි පාර්ට් එක. මේ ප්‍රශ්නට අනුකූල වෙච්ච තියරි පාර්ට් එකක් කතා කරේ දෙයියන් ප්‍රශ්නේ. ගන්න. ශ්‍රී ලංකාවේ දලදේශීය නිෂ්පාදිතය ගණනය කිරීමේදී
පහත් එක්කෙනෙක් ක්‍රියාකාරකම් ඇතුළත් කරනු ලැබෙයිද නැත්ද යන සඳහන් කොට ඔබේ පිටුවේ හේතු පැහැදිලි කරන්න. හේතු පැහැදිලි කරන්න ඕන. ඇයි ඒ මුනේ? හරි. මම කියන්නම් ටක් ගාලා උත්තර ටික ලියා ගන්න. හරි ටක් ගාලා ලියා ගන්න මම කියන්නේ. 1. ශ්‍රී ලාංකික සමාගමක් මගින් අලුතින් නිකුත් කරනු ලැබුණු රුපියල් මිලියන කොටස් ආයෝජකයන් විසින් මිලදී ගැනීම. දැන් මට මේක කියන්න දලදේශීය නිෂ්පාදන ඇතුළත් වෙනවද නැද්ද? ඒ කියන්නේ නිෂ්පාදනෙකට ඇතුළත් වෙනවද නැද්ද මේවා? දලදේශීය නිෂ්පාදන ඇතුළත් වෙනවද නැද්ද? නිෂ්පාදනයෙන් බැහැර කරන ගනුදෙනුවක්ද නැත්නම් ඇතුළත් වෙන ගනුදෙනුවක්ද? ඇතුළත් වෙන්නේ. ඔව් මේක ඇතුළත් වෙන්නේ නැහැ. හේතුව පැහැදිලි කරන්න. ඇතුළත් වෙන්නේ නැහැ. හරි. හේතුව පැහැදිලි කරන්න. කොටස් මිලට ගැනීම මූල්‍ය ගන්න. ඔව් කොටස් මිලට ගැනීම සුද්ධ වශයෙන් මූල්‍ය ස්වරූපයක් ගන්නා කරනවා. ඒතර සුද්ධ වශයෙන් මූල්‍ය ස්වරූපයක් ගන්නා කරලා අපි නිෂ්පාදනයෙන් බැහැර කරනවා. දලදේශීය නිෂ්පාදනයෙන් බැහැර කරනවා. එහෙනම් මේක ඇතුළත් වෙන්නේ නැත. මේක ඇතුළත් වෙන්නේ නැත. එන ලියාගන්න. කොටස් මිලයට දලදේශීය ඇතුළත් නොවේ. දලදේශීය නිෂ්පාදිතයට ඇතුළත් නොවේ. දලදේශීය නිෂ්පාදිතයට ඇතුළත් නොවේ. දලදේශීය නිෂ්පාදිතයට ඇතුළත් නොවේ. හරි ලියාගන්න. කොටස් මිලයට ගැනීම. කොටස් මිලයට ගැනීම. කොටස් මිලයට ගැනීම. මූල්‍යමය ගනුදෙනුවක් වන අතර මූල්‍යමය ගනුදෙනුවක් වන අතර කොටස් මිලයට ගැනීම මූල්‍යමය ගනුදෙනුවක් වන අතර කොටස් මිලට ගැනීම මූල්‍යමය ගනුදෙනුවක් වන අතර මූල්‍යමය ගනුදෙනුවක් වන අතර එකතු කළාගයක් බිහි නොකරයි එකතු කළාගයක් බිහි නොකරයි අපි දැන් අපි නිෂ්පාදනයට ඇතුළත් වෙන එකතු කළාගයක් බිහි කරන ගනුදෙනු විතරයි එකතු කළාගයක් බිහි නොවන ගනුදෙනු ඇතුළත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි භාණ්ඩයක් හොසියක් බිහි නොවන ගනුදෙනු ඇතුළත් වෙන්නේ නැහැ. එකතු කළාගයක් බිහි නොකරයි එකතු කළාගයක් බිහි නොකරයි. හරි ඊට පස්සේ B රුපියල් මිලියන 50ක් වටිනා නව නිවසක් ඉදිකිරීම. රුපියල් මිලියන 50ක් වටිනා නව නිවසක් ඉදිකිරීම. ඇතුළත් වෙනවද නැද්ද? ඇතුළත් වෙනවා. ඇතුළත් වෙනවා. ඒකට හේතුව අලුතින් වටිනාකමක් ආර්ථිකයට එකතු වෙනවා. හරි. ඇතුළත් වෙනවා. ඇතුළත් වෙන හේතුව අලුතින් වටිනාකමක් ආර්ථිකයට එකතු වෙනවා. ගන්න. ඇතුළත් වේ දලදේශීය නිෂ්පාදිතයට ඇතුළත් වේ දලදේශීය නිෂ්පාදිතයට ඇතුළත් වේ හේතුව එකතු කළාගයක් ජනනය කරන නිෂ්පාදන ක්‍රියාවලියකි 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 ඊගා රුපියල් මිලියන 50ක් වටිනා ඒක හරි කොළඹ නගරයේ අපනයන ශාලාවක රුපියල් 50000ක මාළු දීවරයෙකුගෙන් මිලට ගැනීම. කොළඹ නගරයේ ආපන ශාලාවකට රුපියල් 50000ක මාළු දීවරයෙකුගෙන් මිලට ගැනීම. ඇතුළත් වෙනවද නැද්ද? නැහැ. හේතුව මාළු අතරමැදි යොදවමක් විදිහට බලන්න. ඔව් අපි ඇතුළත් කර නොගන්නා අයිතම අතරට ගන්නවා අපිට කියන්න බැරි වුණා. හරි අතරමැදි පාරිභෝජනය ඇතුළත් කරන්නේ අතරමැදි පාරිභෝජනයේ නිෂ්පාදනය ඇතුළත් වෙන්නේ නැහැ. හරි එතකොට අතරමැදි පාරිභෝජන අවසාන නිෂ්පාදිතයේ වටිනාකම ඇතුළේ අතරමැදි පාරිභෝජනයේ තියෙනවා. නැවත ඇතුළත් කළොත් දිවි ගන්න දෝෂයක් හටගන්නවා. ඒ නිසා අපි නිෂ්පාදිතයේ වටිනාකම ගණනය කරද්දී අතරමැදි යෙදුම් වල වටිනාකම ඉවත් කළා තමයි මේක ගන්න. ඒතර මේක වෙළඳසැලක් නේ. වෙළඳසැල මාළු අරන් තියෙන්නේ අවසාන පාරිභෝජන නිසා නෙමෙයි. වෙළඳසැල මාළු අරගෙන තියෙන්නේ අතරමැදි පාරිභෝජන නිසා. අන්න ඒ නිසා මේක නිෂ්පාදනයට ඇතුළත් වෙන්නේ නැත. නිෂ්පාදනයට ඇතුළත් වෙන්නේ නැත. දලදේශීය නිෂ්පාදනයට ඇතුළත් නොවේ. දලදේශීය නිෂ්පාදිතයට ඇතුළත් නොවේ. දලදේශීය නිෂ්පාදිතයට ඇතුළත් නොවේ.
දලදේශීය නිෂ්පාදිතයට ඇතුළත් නොවේ. දලදේශීය නිෂ්පාදිතයට ඇතුළත් නොවේ. හේතු ලියාගන්න. මසුන් ආපනශාලා සේවාව සැපීමේදී මසුන් ආපනශාලා සේවාව සැපීමේදී මසුන් ආපනශාලා සේවාව සැපීමේදී මසුන් ආපනශාලා සේවාව සැපීමේදී යොදාගෙන අතරමැදි යෙදවුමකි යොදාගෙන අතරමැදි යෙදවුමකි මසුන් ආපනශාලා සේවා සැපීමේදී යොදාගෙන අතරමැදි යෙදවුමකි ගොවියෙක් යාබද වනාන්තරයේ රුපියල් 5000ක් වටිනා මීපැණි එකතු කර ගැනීම ඇතුළත් වෙනවද නැත්නම් ගොවියෙක් යාබද වනාන්තරයේ රුපියල් 5000ක් වටිනා මීපැණි එකතු කර ගැනීම ඇතුළත් වෙනවා. ඔව් මේක ඇතුළත් වෙනවා ඵලදායි කියාව. හරි. ඒ වගේම ගොවියෙක්නේ ගොවියා සමහර මීපැණි එකතු කරන්නේ මේක අලෙවි කරන්නේ. අනිත් එක මේ භාණ්ඩයක්. මීපැණි කියන්නේ භාණ්ඩයක් නේ. එතකොට සෝපාරිම සඳහා නිෂ්පාදනය වෙන භාණ්ඩයක් කියලා ගන්න පුළුවන්. සමහර ගෙදර අවශ්‍යතා සඳහා නම් ගන්නෙත් ඒත් ඒක භාණ්ඩයක්. ඒ කියන්නේ ඒක ඇතුළත් වෙනවා. ලියන්න. දලදේශීය නිෂ්පාදනය ඇතුළත් වේ. දලදේශීය නිෂ්පාදිතයට ඇතුළත් වේ. දලදේශීය නිෂ්පාදිතයට ඇතුළත් වේ. දලදේශීය නිෂ්පාදිතයට ඇතුළත් වේ. දලදේශීය නිෂ්පාදිතයට ඇතුළත් වේ. හේතුව නිෂ්පාදන ඉමතුවට ඇතුළත් වන ඵලදායි ක්‍රියාකාරකමකි. 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 අන්තිම එක විශ්වවිද්‍යාල පරීක්ෂණ කණ්ඩායමක් විසින් රුපියල් මිලියන 10ක් වැය කොට COVID-19 වසංගතයේ ආත්‍ය ප්‍රතිපාද පිළිබඳ පරීක්ෂණ ව්‍යාපෘතියක් නියම කිරීම. පරීක්ෂණ ව්‍යාපෘතියක් නියම කිරීම. ඇතුළත් වෙනවද නැත්නම් පරීක්ෂණ ව්‍යාපෘතියක් නියම කිරීම. ඒ සඳහා දරන වියදම ඇතුළත් වෙනවද නැත්නම්? ඇතුළත් වෙනවා. ඔව් ඇතුළත් වෙනවා. මේ කොහෙටද ඇතුළත් වෙන්නේ? ආදායම් ප්‍රවේශයේද නිමවීම ප්‍රවේශයේද නැත්නම් වියදම් ප්‍රවේශයේද? මොන ප්‍රවේශයේද මේක ඇතුළත් වෙන්නේ? කියන්න බා. මේක ඇතුළත් වෙන වියදම් ප්‍රවේශය. වියදම් ප්‍රවේශය. අර වියදම් ප්‍රවේශය තුල තමයි මේ විශේෂයෙන්ම කතා කරන්නේ. හරි. ප්‍රවේශ තුනේ වටිනා සමාන වෙන්න ඕන. නමුත් අර වියදම් ප්‍රවේශය තුල විශේෂයෙන් කතා කරන පරීක්ෂණ සඳහා දාන්න වියදම්. කොහෙද ඇතුළත් වෙන වියදම් ප්‍රවේශය? වියදම් ප්‍රවේශයේ කවර අයිටම් එකකටද මේක ඇතුළත් වෙන්නේ? ඔව් දල ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනය. දල ප්‍රාග්ධන සම්පාදනය. දල ප්‍රාග්ධන සම්පාදනය. අපිට දල ප්‍රාග්ධන සම්පාදනයේ කොටස් දෙකයිනේ. මොකක්ද දල ප්‍රාග්ධන සම්පාදනයේ කොටස් දෙක? දල ප්‍රාග්ධන සම්පාදනයේ කොටස් දෙකයි. දල ප්‍රාග්ධන සම්පාදනයේ කොටස් තුනයි. කොටස් තුනයි. මොනවද තුන? දල ප්‍රාග්ධන සම්පාදනයේ කොටස් තුනයි මොනවද? දල ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනය. ඔව් දල ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනය තොග වෙනස් වීම සහ වටිනාකම්හි වෙනස් වීම. දැන් අනිත් කාට බැල බැල ඉඳලා වැඩක් නැහැ. දන්නේ නැත්තම් ලියාගන්න. දල ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනයේ කොටස් තුනයි. දල ප්‍රාග්ධන සම්පාදනයේ කොටස් තුනයි. දල ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනයේ තොග වෙනස් වීම සහ වටිනාකම්හි වෙනස් වීම. දල ප්‍රාග්ධන සම්පාදනයේ කොටස් තුනයි. දල ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනයේ තොග වෙනස් වීම සහ වටිනාකම්හි වෙනස් වීම. හරි. දල ප්‍රාග්ධන සම්පාදනයේ කොටස් තුනයි. දල ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනයේ තොග වෙනස් වීම සහ
වටිනාකම් වෙනස් වේ. දල ස්ථාන ප්‍රාග්ධන සම්පාදනයේ කොටස් දෙකයි. මොනවද දෙක? දල ස්ථාන ප්‍රාග්ධන සම්පාදනයේ කොටස් දෙකයි මොනවද දෙක? උත්පාදනය කළ මූල්‍ය නොවනවත්කම් නිෂ්පාදනය නොකළ මූල්‍ය ඔව්. නිෂ්පාදනය කළ මූල්‍ය නොවනවත්කම් සහ නිෂ්පාදනය නොකළ මූල්‍ය නොවනවත්කම්. නිෂ්පාදනය කළ මූල්‍ය නොවනවත්කම් සහ නිෂ්පාදනය නොකළ මූල්‍ය නොවනවත්කම්. පරීක්ෂණ සම්බන්ධ කටයුතු සඳහා දරන වියදම් ඇතුළත් වෙනවා මෙන්න මේ ගොඩට. පරීක්ෂණ සම්බන්ධ කටයුතු සඳහා දරන වියදම් ඇතුළත් වෙනවා. එහෙනම් මේක නිෂ්පාදනය ඇතුළත් වේ ලියා ගන්න. දලදේශීය නිෂ්පාදනයේ ඇතුළත් වේ. හේතුව නිෂ්පාදනයට ඇතුළත් කරන ඵලදායී ක්‍රියාකාරකමකි. නිෂ්පාදන ඉමතුලට ඇතුළත් වන 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 ඵලදායී ක්‍රියාකාරකමකි. හරි. ඊට පස්සේ අපෙන් අහනවා ගාන අපිට දීලා තියෙන්නේ දත්ත දිහා බලද්දි වියදම් ප්‍රවේශය. අපිට වියදම් ප්‍රවේශය මතක් කරගන්න. හරි. වියදම් ප්‍රවේශය තීරි පොඩ්ඩක් නියම මතක් කරගන්න. වියදම් ප්‍රවේශයේ තීරි පොඩ්ඩක් මතක් කරගත්තොත් අපිට හම් වෙනවා වියදම ආකාර කීපයයි කියන්න බා. වියදම අපිට කතා කරනවා වියදම කොටස් කීයකින් සමන්විතයිද? වියදම කොටස් දෙකකින් සමන්විතයි. මොනවාද දෙක? නිෂ්පාදිතය මත සිදුවන වියදම්. නිෂ්පාදන සම්බන්ධ වේ. ඔව් නිෂ්පාදිතයේ මත සිදුවන වියදම් සහ නිෂ්පාදිතයේ මත සිදු නොවන වියදම්. නිෂ්පාදිතයේ මත සිදුවන වියදම් සහ නිෂ්පාදිතයේ මත සිදු නොවන වියදම්. නිෂ්පාදිතයේ මත සිදු නොවන වියදම් මොනවද? සුද්ධ වශයෙන් මූල්‍ය ස්වරූපයක් ගන්නා වියදම්. සුද්ධ වශයෙන් මූල්‍ය ස්වරූපයක් ගන්නා වියදම්. පාවිච්චි කළ භාණ්ඩ නැවත මිලදී ගැනීම ආශ්‍රිත වියදම්. පාවිච්චි කළ භාණ්ඩ නැවත මිලදී ගැනීම ආශ්‍රිත වියදම්. සහ අනිත් එක මොකක්ද? සංග්‍රහ. ඔව් අනිත් එක සංග්‍රහ. අනිත් එක සංග්‍රහ. නිෂ්පාදිතයේ මත වියදම දෙආකාරයි. ගන්න තියෙනවා නේද තියාගන්න ඈ. නිෂ්පාදිතයේ මත වියදම දෙආකාරයි. මොකද දෙක? අවසාන වියදම් සහ අතරමැද. ඔව් අතරමැදි වියදම්. අවසාන වියදම් සහ අතරමැදි වියදම්. අපි දන්නවා අවසාන වියදම් සහ අතරමැදි වියදම් කියන දෙකම එකට එකතු වුණොත් ඇති වෙන දෝෂයක්. මොකක්ද දෝෂය? අවසාන වියදම් සහ අතරමැදි වියදම් කියන දෙකම එකට එකතු වුණොත් ඇති වෙන දෝෂයක්. මොකක්ද දෝෂය? දිවි ගන්න දෝෂයක් හටගන්නවා. එහෙනම් දිවි ගන්න දෝෂය මගහරවා ගන්නම අපි කරන්නේ අතරමැදි වියදම් බැහැර කරලා අවසාන වියදම් විතරක් සයිකලට ගන්න. එහෙනම් වියදම් ප්‍රවේශය තුල නිෂ්පාදනයේ තක්සේරු කරද්දී වියදම් ප්‍රවේශය තුල නිෂ්පාදනයේ තක්සේරු කරද්දී අපි බැහැර කරන ගණන් තමයි මේ තියෙන්නේ. මේවා ඇතුළත් කරන්නේ ඒ වගේම අතරමැදි වියදම් ඇතුළත් කරන්නේ නැහැ. අවසාන වියදම දෙආකාරයි. අවසාන වියදම දෙආකාරයි. මොකක්ද? පාරිභෝජන වියදම් සහ ආයෝජන. ඔව් පාරිභෝජන වියදම් සහ ආයෝජන. ආයෝජන වියදම්. පාරිභෝජන වියදම ගණනය කරන්න පුළුවන් ආකාර දෙකයි. පාරිභෝජන වියදම ගණනය කරන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. පාරිභෝජන වියදම අපිට දෙආකාරයට ගණනය කරන්න පුළුවන්. දෙකෙම ලැබෙන්නේ එකම වටිනාකම. මොකක්ද මේ දෙක? සත්‍ය සුනිශ්චිත පාරිභෝජන වියදම. ඔව්. අවසන් සත්‍ය සුනිශ්චිත පාරිභෝජන වියදම. අවසාන පාරිභෝජන වියදම. සත්‍ය සුනිශ්චිත පාරිභෝජන කියලා අපි නිර්වචනය කරන්නේ වියදම් දරන්නේ කවරෙක්ද යන නොසලකා ඇත්ත වශයෙන්ම අත්පත් කර ගන්නා භාණ්ඩාසවල වටිනාකම සත්‍ය සුනිශ්චිත පාරිභෝජන වියදමයි. වියදම් දරන කෙනා අදාළ වෙන්නේ ඇත්ත වශයෙන්ම අත්පත් කර ගන්න භාණ්ඩාසවල වටිනාකම කියනවා සත්‍ය සුනිශ්චිත පාරිභෝජන වියදම කියලා. එතකොට නිකම්ම පොඩ්ඩක් මතක් කරගන්න ආවොත් අපිට සත්‍ය සුනිශ්චිත පාරිභෝජන වියදම කොටස් තුනක් ගැන කතා කරන්න පුළුවන්.
නමුත් ඇත්තටම සත්තුනේ පාරිභෝජනය හැදෙන්නේ කැලි දෙකකින්. එකක් තමයි පෞද්ගලික සත්‍ය සුනිශ්චිත පාරිභෝජන වියදම. පෞද්ගලික සත්‍ය සුනිශ්චිත පාරිභෝජන වියදම. අනිත් එක රජයේ නැත්තම් පොදු සත්‍ය සුනිශ්චිත පාරිභෝජන. අනිත් එක ලාභ අපේක්ෂාවෙන් තොරව ගෘහයක වල සේවා සපයන ආයතනවල සත්‍ය සුනිශ්චිත පාරිභෝජන. බොහෝ දුර ලාභ අපේක්ෂාවෙන් තොරව ගෘහයේ සේවා සපයන ආයතන. භාණ්ඩ හා සේවා මිලදී ගන්න උදෙක්ම පෞද්ගලික අංශය වෙනුවෙන් වෙන නිසා අනිත් අය වෙනුවෙන් වෙන නිසා ලාභ අපේක්ෂාවෙන් තොරව ගෘහයේ සේවා සපයන ආයතන සත්‍ය සුනිශ්චිත පාරිභෝජන ශුන්‍යයි. මෙයාගේ සත්‍ය සුනිශ්චිත පාරිභෝජන නැහැ. ඒ නිසා සත්‍ය සුනිශ්චිත පාරිභෝජන මෙයාගේ හරි සත්‍ය පාරිභෝජන නැති නිසා මේ දෙකේ සත්‍ය සුනිශ්චිත පාරිභෝජන වේදම අන්තර්ගත වෙනවා. ඒ අනුව පෞද්ගලික සත්‍ය සුනිශ්චිත පාරිභෝජන හොයා ගන්න පුළුවන්. පෞද්ගලික සත්‍ය සුනිශ්චිත පාරිභෝජන හැදෙන්නේ පෞද්ගලික පාරිභෝජන වියදමට. පෞද්ගලික පාරිභෝජන වියදමට පෞද්ගලික පාරිභෝජන කියන්නේ මෙතන දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් කුටුම්බ පාරිභෝජන වියදම. අනිත් එක NPISH පාරිභෝජන වියදම. හරි ලාභ අපේක්ෂාවෙන් තොරව ගෘහ සේවා සපයන ආයතන වල පාරිභෝජන වියදම. එනම් පෞද්ගලික සත්‍ය සුනිශ්චිත පාරිභෝජන සමානයි. දන්නේ නැති ඉන්නවා ලියලා තියාගන්න ඈ. පස්සේ රිවිෂන් එහෙම කරද්දී ආයෙ කරයි. ඒකට නැවත ආපහු අවබෝධ කරගන්න පුළුවන්. පෞද්ගලික සත්‍ය සුනිශ්චිත පාරිභෝජන සමානයි පෞද්ගලික පාරිභෝජන වියදම. පෞද්ගලික පාරිභෝජන කැලි දෙකයි. එකක් කුටුම්බ පාරිභෝජන වියදම. අනිත් එක ලාභ අපේක්ෂාවෙන් තොරව ගෘහයක සේවා සපයන ආයතන වල පාරිභෝජන වියදම. ඒකට එකතු වෙන්න ඕන. රජයේ පුද්ගල එහෙම නැත්නම් පෞද්ගලික රජයේ පුද්ගල නැත්නම් පෞද්ගලික පාරිභෝජන වියදම. අවදාන රජයේ පාරිභෝජන දෙආකාරයි. එකක් රජයේ පුද්ගල පාරිභෝජන වියදම. අනිත් එක රජයේ සමූහ පාරිභෝජන වියදම. එතකොට ඒ මතක් නම් වෙනවා පෞද්ගලික සත්‍ය සුනිශ්චිත පාරිභෝජන වියදම. එතකොට අපි දන්නවා රජයේ සත්‍ය සුනිශ්චිත පාරිභෝජන කියන්නේ රජයේ වියදමෙන් පුද්ගල පාරිභෝජන වියදම එකතු වුණා නම් පෞද්ගලික සත්‍ය සුනිශ්චිත පාරිභෝජන වියදම රජයේ සත්‍ය සුනිශ්චිත පාරිභෝජන වියදම සමානයි රජයේ සාමූහික පාරිභෝජන වියදම. රජයේ සාමූහික පාරිභෝජන වියදම. හරි. එතකොට අවසාන වියදම. අවසාන පාරිභෝජන වියදම. ගැන කතා කරද්දී අවසාන පාරිභෝජන කොටස් දෙකයි. එකක් කොටස් දෙකයි නේ කොටස් තුනයි ගන්න. මොනවාද අවසාන පාරිභෝජන වියදමේ කොටස් තුන? අවසාන පාරිභෝජන කොටස් තුන කියයිය. පෞද්ගලික පාරිභෝජන. ඔව්. අවසාන පාරිභෝජන වියදම. අපිට කොටස් 3ක් ගැන කතා කරන්න පුළුවන් නැත්නම් කොටස් 2ක් ගැන කතා කරන්න පුළුවන්. අපි කොටස් 3 ගැන කතා කරන්නේ. මොනවා කොටස් 3? කුටුම්බ පාරිභෝජන. ඔව් කුටුම්බ අවසාන පාරිභෝජන වියදම. අවසාන පාරිභෝජන වියදම. ඊට පස්සේ NPISH අවසාන පාරිභෝජන වියදම. මේ දෙක එකතු කරලා අපි කියනවා තමයි පෞද්ගලික පාරිභෝජන වියදම. පෞද්ගලික පාරිභෝජන වියදම. දන්න දේනවා කියලා තියාගන්න. පෞද්ගලික පාරිභෝජන වියදම. ඊට පස්සේ රජයේ නැත්නම් පොදු අවසාන පාරිභෝජන වියදම. අවසාන පාරිභෝජන වියදම. ඉතින් මේ කැලේ තුනම එකතු කරලා මොනවද දෙන්නේ? මේ කැලේ තුනම එකතු කරලා මොනවද දෙන්නේ? sorry. ඒ කැලේ තුනම එකතු කරලා අවසාන පාරිභෝජන. ඒක නමක් නෑ. අවසාන පාරිභෝජන වියදම. එහෙනම් අවසාන පාරිභෝජන වියදමට එකතු වෙනවා දල ප්‍රාග්ධන සම්පාදනය. දල ප්‍රාග්ධන සම්පාදනය. දල ප්‍රාග්ධන සම්පාදනය. දල ප්‍රාග්ධන සම්පාදනය කියන්නේ කැලේ තුනයි. කියයිය මොනවද කියන්නේ? දල ස්ථාවර ප්‍රාග්ධන. ඔව් දල ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනය. තොග වෙනස් වීම.
වටිනාකම් වෙනස් වටිනාකම් වෙනස් වටිනාකම් වෙනස් තොග වෙනස් වීම හොයාගන්න කාලච්ඡේදයේ අවසානිකයෙන් ආරම්භතෝගේ අඩු කරනවා. ඒ වගේ වටිනාකම් වෙනස් වීම හොයාගන්න එහෙමයි කාලච්ඡේදයේ අවසානයේ වටිනා දේ වලින් කාලච්ඡේදයේ ආරම්භයේ වටිනා දේ වල වටිනාකම අඩු කිරීමක් කරනවා. හරි. ඊට පස්සේ අවසාන කාර්යය දල ප්‍රාග්ධන සම්පාදනයේ මේ කෑලි දෙක එකට එකතු කරලා අපි දෙනවා පුදු නම මොකක්ද? දල දේශීය වියදම. ඔව් දල දේශීය වියදම. දල දේශීය වියදම මොන මිලටද? දල දේශීය වියදම. ඔව් වෙළඳ පොළ මිලට. දල දේශීය වියදම වෙළඳ මිලට. අපිට අමන දල දේශීය වියදම වෙළඳ මිලට. දල දේශීය වියදම වෙළඳ මිලට හම්බෙනවා. දල දේශීය වියදම දල දේශීය නිෂ්පාදනය බවට එකතු කරගන්න. දල දේශීය නිෂ්පාදනය බවට පත් කරගන්න. එකතු කරන අයිටමයක් මොකක්ද? දල දේශීය වියදම දල දේශීය නිෂ්පාදනය බවට පත් කරන්න. සුද්ධාපනයි. ඔව් එකතු කරනවා සුද්ධාපනය. සුද්ධාපනය. සුද්ධාපනය එකතු කරලා පස්සේ අපිට හම්බ වෙනවා දල දේශීය නිෂ්පාදිතය. දල දේශීය නිෂ්පාදිතය වෙළඳ මිල. දල දේශීය නිෂ්පාදිතය ගණනය කරන එකම මිල වෙළඳ පොළ මිල විතරයි. වෙන කිසිදු මිලකට ගණනය කරන්නේ නැහැ. මේක දල ජාතික ආදායම් බාරපත් කරන්න එකතු කරනවා. දල ජාතික ආදායම් බාරපත් ඇයිනේ? ඔව් විදේශ සුද්ධ පාතමික ආදාය. එහෙනම් විදේශ සුද්ධ පාතමික ආදාය එකතු කරලා පස්සේ අපිට හම්බ වෙනවා දල ජාතික ආදාය. දල ජාතික ආදාය. දල ජාතික ආදාය. දල ජාතික ආදාය. වැය කලේ දල ජාතික ආදාය බාරපත් කරගන්න. දල ජාතික ආදාය වැය කලේ දල ජාතික ආදාය බාරපත් කරගන්න. ඇහුන්නේ? සුද්ධ විදේශ වර්තන. විදේශ සුද්ධ වර්තන සංක්‍රාමික දුක. විදේශ සුද්ධ වර්තන සංක්‍රාමික දුක. විදේශ සුද්ධ වර්තන සංක්‍රාමික දුක අපිට උත්තරය හම්බ වෙනවා. වැය කළ හැකි දල ජාතික ආදාය. වැය කළ හැකි දල ජාතික ආදාය. වැය කළ හැකි දල ජාතික ආදාය. වියදම් ප්‍රවේශය තුළ අපිට තව හම්බ වෙන සංකල්ප කීපයක් තියෙනවා. වියදම් ප්‍රවේශය තුළ අපිට හම්බ වෙන සංකල්ප කීපයක්. ඒ අතර වැදගත් අපිට තව දේශීතුරු කොහමද මේ දේශීතුරු හොයාගන්න? දේශීතුරු හොයාගන්න. විදේශ නිෂ්පාදනයෙන් අඩුවෙන මුළු කාර්යය. ඔව්. පළවෙනි ක්‍රමය දල දේශීය නිෂ්පාදනයෙන් අඩු කරනවා මුළු පාරිභෝගිකය. හරි දල දේශීය නිෂ්පාදනය අඩු කරනවා මුළු පාරිභෝගිකය. දෙවෙනි ක්‍රමය දේශීතුරු සමානයි දල දේශීය නිෂ්පාදනයේ මුල් පාරිභෝගිකය ඉවත් කරලා පස්සේ ඉතුරු වෙන්නේ හරි දල දේශීය නිෂ්පාදනයේ ඉවත් කරනවා මුල් පාරිභෝගිකය. ඉතුරු වෙනවා දල ආයතනයේ සුද්ධාපනය. දේශීතුරු සමානයි දල ප්‍රාග්ධන සම්පාදනය ධන සුද්ධාපනය. සුද්ධාපනය. ඊට පස්සේ අපිට තව වැදගත් වෙනවා ජාතික ඉතුරු කියන සංකල්පය. ජාතික ඉතුරු. දන්නේ තේලා ලියලා තියාගන්න ඈ. කොහොමද හොයන්නේ? දන්නේ නැත්නම් හොඳම දේ ලියු වෙන එක නෙමෙයි. හරි. ගොඩක් අය එහෙම කරන්නේ. දන්නේ නැත්නම් වැඩක් නැහැ කියලා ඉඳලා මම මේකෙන් අයින් වෙනවා කියලා අයින් වෙලා. තේරුම් නැහැ. දන්නේ නැත්නම් හොඳම දේ ලියාගන්න. හරි මොකද මේ අනුකරපුවා නෙමෙයි කරලා තියෙනවා සමහර පාඩම් කරලා නැති වෙයි සමහරට අහු වෙලා නැති වෙයි. හරි දැන් ලියා ගන්න පස්සේ රිවිෂන් එකක් ආයෙ කරනවා. ඒකට ආයෙ අල්ල ගන්න පුළුවන්. මම උත්සාහ කරනවා මට හම්බෙන සෑම අවස්ථාවක් තුළම හරි ඔයා ගෙදරින් ඉන්නේ එන්න පුළුවන් අයට පැයක් එකමාරක් දෙකක් මේ විදිහට අරගෙන පුළුවන් විදිහට ප්‍රශ්නයක් කරන්න අපේක්ෂා කරනවා. හරි. එතකොට ඒ ප්‍රශ්න කරද්දී මම මේ ටික තව දුරටත් ඉස්සරහට ආයෙ කතා කරනවා. ඒතර මේවා නැවත කතා කරද්දී එක්සෑම් එකට යන්න කලින් ඔයාලට මේවා මතකෙ ඉන්නවද? හරි. එතකොට මට මගේ පැත්තෙන් ඔයාලට කරන්න පුළුවන් දේ මම කරලා දෙන්න උත්සාහ දරනවා. මට හම්බෙන සෑම අවස්ථාවෙම මෙහෙම ගන්න. සමහර ළමයිට එන්න පුළුවන්ගේ සමහර ළමයිට එන්න බැරුවේ. එන්න බැරි වෙන අයට මම නැවත ආපහු මේක රිපීට් එකක් වීඩියෝ එකක් කරලා දෙනවා. එතකොට ඒ ළමයින් නැවත ආපහු වීඩියෝ බලලා එඩින් හදා ගන්නත් පුළුවන්. හරි. සහ
ඇවිල්ලත් කාට හරි ටික හරියට හදාගන්න බැරි වුණොත් නැවත වාට ආපහු වීඩියෝ එක බලන්න පුළුවන්. එතකොට හොඳම දේ පන්ති කාමරයෙන් ලිව්වෙන එක නෙමෙයි. හරි. වාට එහෙම නිදහස තියෙනවානේ පන්ති කාමරයක් ඇතුළේ හිටියනම් ප්‍රශ්නයක් නෑ. අනිවාර්යෙන්ම තේරුණත් නැතත් බැරි වුණත් නැතත් පුළුවන් වුණත් නැතත් ඔය පන්ති ඉන්නවා. එහෙම ප්‍රශ්නයක් නෑ. නමුත් මේක එහෙම නෙමෙයි. වාට පාඩම් කළා නැත්තම් ටික අමාරුයි වගේ නවා කරන් ලිව්වෙන. ඊට වඩා හොඳයි. අහගෙන ඉන්න එක. හරි. අහගෙන ඉඳලා ලකුණක් දෙයක් හරි වාට වැඩි කරගන්න පුළුවන්. හරි. අහගන්න. ජාතික දුර කොහොමද ගන්නේ කරන්නේ? වයිකලේ හිතට විදිහට අතරේ හරි දුන්න මේක. ඔව්. වැය කළ හැකි දල ජාතික ආදායම අඩු කරන මුළු පාඩම. වැය කළ හැකි දල ජාතික ආදායම අඩු කරන මුළු පාඩම. හරි. ඒතර වැය කළ හැකි දල ජාතික ආදායම මේ තියෙන එකෙන් අයින් කරලා දානවා මුළු පාඩම. මේ ටික අයින් කරලා දාන්න. එතකොට ඉතුරු වෙනවා දල ප්‍රාග්ධන සම්පාදනයේ සුද්ධ අපනයන විදේශ සුද්ධ ප්‍රාථමික ආදායම් විදේශ සුද්ධ වර්තන සංග්‍රහ මේ කැල්කුලේටර් තුල මට නමක් දෙන්න සුද්ධ අපනයන විදේශ සුද්ධ ප්‍රාථමික ආදායම් විදේශ සුද්ධ වර්තන සංග්‍රහ නමක් දෙන්න සංග්‍රහ විශේෂය ඔව් ගෙවුම් ශේෂ ලේඛනයේ ජංගම ගිරිමේ ශේෂ ජංගම නැත්නම් වර්තන ගිරිමේ ශේෂ වර්තන ගිරිමේ ශේෂ අපි ගෙවුම් ශේෂ ලේඛනයේ කතා කරනවා ලබන මාසේ හරි ලබන මාසෙම ගෙවුම් ශේෂ ලේඛනවත් එක්ක කතා කරනවා ගෙවුම් ශේෂ ලේඛනයේ ජංගම ගිරිමේ නැත්නම් වර්තන ගිරිමේ ශේෂ එන අපිට කරන් තියෙන්නේ දල ප්‍රාග්ධන සම්පාදන එකතු කරනවා ගෙවුම් ශේෂ ලේඛනයේ වර්තන ගිරිමේ ශේෂ එන ජාතික දුරු සමානයි ජාතික ඉතුරු සමානයි දල ප්‍රාග්ධන සම්පාදනය ධන ගෙවුම් ශේෂ ලේඛනයේ ජංගම ගිරිමේ ශේෂ 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 හරි සාපේක්ෂ දේශී තුනක් හොයාගන්න පුළුවන් කුටුම්බ තුනම ව්‍යාපාරික තුන සහ රාජ්‍ය තුන එකතු කරලා ওই විදිහට ඔය ටික හදා ගන්න පුළුවන්. හරි. දෙයියන් අපේ ප්‍රශ්නෙට මම කරලා ඇති. ඉස්සෙල්ලා කිව්වා ලකුණු දාගෙන ඇති. ඉස්සෙල්ලාගේ ලකුණු දාගද්දි ලකුණු දීලා ඇති. ඒකේ ලකුණු 5යි. 5යි කියන්නේ එක් නිවැරදි පිළිතුර ලකුණු 1 බැගින් ලකුණු 5ක් දීලා. පැහැදිලි කිරීම අනිවාර්යයි. පැහැදිලි කිරීම නැත්නම් ලකුණු නැහැ. නිකන් විතරක් කියලා තිබ්බම ලකුණු නැහැ. පැහැදිලි කිරීමත් එක්ක තිබ්බම ලකුණු ටික දෙන්න. හරි. දැන් අපි ඊගා ප්‍රශ්නේ. කල්පිත ආර්ථිකයක් පිළිබඳ පාද සඳහන් දත්ත ඔබ වෙත ලබා දී ඇත. කල්පිත ආර්ථිකයක් පිළිබඳ පාද සඳහන් දත්ත ඔබ වෙත ලබා දී ඇත. හරි. කල්පිත ආර්ථිකයක් පිළිබඳ පාද සඳහන් දත්ත ඔබ වෙත ලබා දී ඇත. අපෙන් අහනවා ඉහත දත්ත පදනම් කරගනින් පහත දෙය ගණනය කරා. ජාතික ආදායම දල ජාතික ඉතුරු. හරි. අදයි සමහර පාරිභෝජන වියදම්. සමහර පාරිභෝජන වියදම්. හරි සමහර පාරිභෝජන වියදම්. අපි එහෙම එන්න කලියේ සමීකරණ ලියලා. සමීකරණ ලියලා යටියට හදාගෙන යන්න. සමීකරණ වෙනම ලකුණු හම්බ වෙනවා. හරි සමීකරණය ඕන. ඒ නිසා අපි අහන්නේ දල ජාතික ආදාය. එතකොට මේක කියන දත් එක්ක වචන ටික අරගෙන සමීකරණ ලියාගන්න ඉස්සෙල්ලා දල ජාතික ආදායම සමහර පාරිභෝජන වියදම් දල ප්‍රාග්ධන සම්පාදනය. ඒකට කියන දල දේශීය වියදම්. දල දේශීය වියදම එකතු කරනවා සුද්ධ අපනය. හරි. සුද්ධ අපනය කියන්නේ භාණ්ඩ හා සේවා අපනයන එකතු කරලා අඩු කරනවා භාණ්ඩ හා සේවා ආනයන. එතකොට අපිට හම්බෙන දල දේශීය නිෂ්පාදනය. නැවත අපි හම්බෙන ජල ජාතික ආදාය. ඊට පස්සේ එකතු කරනවා අවශේෂ ලෝකයෙන් ලැබුණු සුද්ධ පාරමික ආදාය. අවශේෂ ලෝකයෙන් ලැබුණු සුද්ධ පාරමික ආදාය එකතු කරනවා.
හරි අවශේෂ ලෝකයෙන් ලැබෙන සුද්ධ පාදමික ආදායම එකතු කරලා. ඔයා මේ සමීකරණය ලියලා තියෙනවා. සමීකරණය ලියලා තියෙනවා. ලකුණු එකක් තියෙනවා. සමීකරණය ලියලා තියෙනවා නම් ලකුණු එකක් දෙන්න. සමීකරණේ නැත්තම් ලකුණු නැහැ. සමීකරණ ලියලා තියෙනවා ලකුණු එකක් දෙන්න. හරි. ඊට පස්සේ අපි අහනවා ජාතික ආදායම. අර මේ සමීකරණ ආදේශ කරන්නත් පුළුවන්. නැත්තම් පල්ලයට ලියයි යන්න. අපි මේ සමීකරණ ආදේශ කරලා ගමු. ආය ලියලා කියන කාලය අපරාධයන්නේ. ඔකටම ගමු. සමහර පාරිවේලිය 10යි. 10යි. දල ප්‍රාග්ධන සම්පාදනයේ 4000යි. භාණ්ඩ හා සේවා අපනයනයේ 3500යි. භාණ්ඩ හා සේවා ආනයනයේ 4500යි. අවශේෂ ලෝකයේ ලැබෙන සුද්ධ පාඨකාරය ඍණ තියෙන ඍණ 400. කවුරු හරි කෙනෙක් මට කියන්නේ මේකේ සුළු කරපාලට උත්තරේ ළමයි මාකින් එකේ ලකුණු දෙද්දි මෙහෙම හදලා තිබ්බට ලකුණු හම්බෙලා නැහැ. හරි. ඒ නිසා අපිට සිද්ධ වෙනවා මාකින් එකේ මේට යන්න. උතර මාකින් එකේ මේ මහත්කම ලකුණු දීලා තියෙන අවුලක් නැහැ. මම වාගේ සමීකරණ එකක් දුන්නා නැත්නම් සමීකරණ එකක් දීලා නැහැ. වාගේ උත්තර පත්‍රයේ දීලා තියෙන්නේ දලදේශීය නිෂ්පාදනය හොයාගන්නවට එක ලකුණයි. හරි. දලදේශීය නිෂ්පාදනය හොයාගන්නට එක ලකුණයි. ඒක ජාතික කරගන්නට එක ලකුණයි. ඒ නිසා අපි සමීකරණේ ලියමු. ලකුණු දෙන්න පුළුවන් සමහර අවස්ථාවේදී අය සමීකරණේ ලියමු. ලියලා අපි යටියට ලෑතාවම හදාගෙන යනවා. කාලේ පොඩ්ඩක් ගියාට කමක් නැහැ. නැත්නම් අපි ලකුණු වටිනවනේ. ඒ නිසා යටියට ගන්න හදාගෙන යනවා. ගන්න. සමහර පාරිභෝජන වියද. අර එහෙම හදලා තිබ්බනම් කපලා හදාගන්න. ඇයි එහෙම හැදෙන්නේ වලට පැහැදිලි? මාකින් එකේ උත්තරය දෙන්න ඕන නිසා අපි ආහාර තිබ්බත් පිළිවෙලට ඒ ටික හදාගෙන ගිහිල්ලා කැල් ටික එකතු කරලා ඒ ටික දෙමු. සමහර පාරිවේලික 1000යි. ඊට පස්සේ ඒකට එකතු වෙනවා දල ප්‍රාග්ධන සම්පාදනය. දල ප්‍රාග්ධන සම්පාදනයේ 4000යි. ඒ දෙක එකතු කරලා නමක් දෙන්න 14000යි. නමක් දෙන්න දලදේශීය වියද. අර පෑන් දෙකක් භාවිතා කරන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. හරි කළු රතු පාවිච්චි කරන්න එපා. රතු කොළ පෑන් පාවිච්චි කරන්න එපා. කළු නිලු වගේ පෑන් පාවිච්චි කරන්න. ඒකට එකතු කරනවා දලදේශීය වියදට එකතු කරනවා සුද්ධ අපනය. ඒ කියන්නේ එකතු කරනවා අපනය. අපනය තියෙනවා 3500ක්. අඩු කරනවා ආනය. අඩු ආනය. ආනය තියෙනවා 4500. ඒ අනුව අඩු වෙනකොට 10. 14 දැන් 10ක් අඩු වුණාම 13000. 13000. හරි. කවුරු හරි කෙනෙක් මට මේ 13000 නමක් දෙන්න. දලදේශීය නිෂ්පාදිත. දලදේශීය නිෂ්පාදිත. හරි දලදේශීය නිෂ්පාදිත. ඒකට එකතු කරනවා විදේශ සුද්ධ පාදමික ආදායම. විදේශ සුද්ධ පාදමික ආදායම ඍණ 400යි. එහෙනම් මේකෙන් හම් වෙන 12600ක් දල ජාතික ආදායම. එතකොට සමීකරණේ ලකුණු දීලා නැහැ මාකින් එකේ. මාකින් එකේ ලකුණු දීලා තියෙන දලදේශීය වියදම 13000 හොයාගත්තට එක ලකුණයි. හරි 13000 හොයාගත්තට එක ලකුණයි. ජාතික ආදායම 12600 හොයාගත්තට එක ලකුණයි. ඔය දෙන්න තමයි ලකුණු දීලා තියෙන්නේ. ඒතර අපිත් මේ විදිහටම හදමු. එතකොට හදාගද්දී සමීකරණ ලියන්න. සමහර තැන්වල සමීකරණ ලකුණු දෙනවා. නිසා සමීකරණ ලියලා යටියට හදාගන්න පොඩක් කාලය ගියත් කමක් නැහැ. ඔයාලට කාලය බැලන්ස් කරගන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. දැන් ඊග ධන ජාතික ඉතුරු. එහෙනම් මොකද කරන්න ඕනේ? ධන ජාතික ආදායමට අපි සමීකරණ ලියලා ගමු. ධන ජාතික ඉතුරු සමානයි ධන ජාතික ආදායම ධන අවශේෂ ලෝකයේ ලැබුණු සුද්ධ
ජංගම සංඛ්‍යා. අවශේෂ ලෝකයෙන් ලැබුණු සුද්ධ ජංගම සංඛ්‍යා. එන ජාතික ආදායම ගමන 12600යි. අවශේෂ ලෝකයෙන් ලැබුණු සුද්ධ ජාතික ආදායම 10යි. 13600 රුපියල් වටිනාකම වුණා රුපියල් බිලියන මේක රුපියල් බිලියන නැත්නම් වැරදි රුපියල් බිලියන 13600 රුපියල් බිලියන sorry sorry oh 3600 මෙතන අපි වාගත්ත වැය කලයි දර ජාතික ආදාය ජාතික නෙමෙයි වැය කලයි දර ජාතික ආදාය හරි උතර වැය කලයි දර ජාතික ආදායයෙන් අයින් කරන්න මේ ජාතික නෙමෙයි වැරදි sorry උතර ජාතික තුන සමානයි ජාතික තුන සමානයි වැය කලයි දර ජාතික ආදායම අඩු කරන මුළු පාරිභෝගිකය මේ පළවෙනි ක්‍රමය හරි ක්‍රම දෙකට මාරු 13600න් අයින් වෙන්න ඕන මුළු පාරිභෝජනයේ සමහර පාරිභෝගික 13600න් අඩු වෙන්න ඕන 10000 ඊට අපිට 3600 රුපියල් බිලියන 3600 රුපියල් බිලියන 3600 රුපියල් බිලියන මේක පළවෙනි ක්‍රමේ ජාතික ද්‍රව්‍ය හොයාගන්න පුළුවන් අපි දෙවෙනි ක්‍රමයට ගියොත් දෙවෙනි ක්‍රමය ජාතික තුන සමානයි දේශී තුන දාන දේශී තුන දාන හරි ජාතික තුන සමානයි දේශීය තුන දාන දේශී තුන දාන දේශී තුන කියන්නේ දල ප්‍රාග්ධන සම්පාදනයයි සුද්ධපන දේශී තුන දාන විදේශ සුද්ධ පාරමික ආදායම් දාන විදේශ සුද්ධ වර්තන සංඛ්‍යාව විදේශ සුද්ධ පාරමික ආදායම් දාන විදේශ සුද්ධ වර්තන සංඛ්‍යාව ජාතික සමාන දේශීය තුන දාන විදේශ සුද්ධ පාරමික ආදායම් දාන විදේශ සුද්ධ වර්තන සංඛ්‍යාව එන ජාතික තුන සමානයි දේශීය තුන වගේ නම් දේශීය තුන කියන්නේ දල ප්‍රාග්ධන සම්පාදනයයි සුද්ධපන කියන දෙකේ දල ප්‍රාග්ධන සම්පාදනය 4000යි සුද්ධපන ඍණ 10යි 4000 ඍණ 10යි එකතු වෙනවා විදේශ සුද්ධ පාරමික ආදාය හරි කොහේ කියන්නම් බෝඩ් එකේ පේන්න කියන්න පුළුවන් ජාතික ඉතුරු සමානයි දේශීය ඉතුරු ධන විදේශ සුද්ධ පාරමික ආදායම ධන විදේශ සුද්ධ වර්තන සංඛ්‍යාව දේශීය තුරුන් හැදෙන්නේ දල ප්‍රාග්ධන සම්පාදනය 4000 සුද්ධපන ඍණ 10යි ඒ දේශීය තුරු එකකින් එකතු වෙනවා විදේශ සුද්ධ පාරමික ආදාය විදේශ සුද්ධ පාරමික ආදාය ඍණ 400යි අඩු වෙනවා එකතු වෙනවා විදේශ සුද්ධ සංඛ්‍යාව වර්තන සංඛ්‍යාව විදේශ සුද්ධ වර්තන සංඛ්‍යාව 10යි ඊළඟ දේශීය තුල අපිට හම් වෙනවා 3000යි අඩු වෙනවා 400යි එකතු වෙනවා 10යි යනවා 4000යි අඩු වෙනවා 400ක් 3600 රුපියල් බිලියන 3600 රුපියල් බිලියන කැමැතිකම එකට හදා ගන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ හරි මාකින් එක නම් මගේ එකක මේ හදලා තියෙන්නේ නම් කවුලක් නෑ වාට කැමැතිකම මේ දෙයට හදා ගන්න පුළුවන් හරි ඒකට ලකුණු 2යි ඒක ලකුණු 2යි ඊට පස්සේ රෝගිලකම් 3 පහත සඳහන් ආකෘතික රජයේ කටයුතු නොමැති ආවෘත්ත ආර්ථිකයක් නිරූපණය කරයි රජයේ කටයුතු නැති ආවෘත්ත ආර්ථිකය අපි දන්නවා ආවෘත්ත ආර්ථිකයක් කියද්දී ඒක සරල ආර්ථිකයක් වෙන්නත් පුළුවන් ඔයාලට මතකද අපි කතා කරලා තියෙන කතා කරද්දී ලස්සනට පැහැදිලිව හරි ආර්ථික බෙදාන කොටස් දෙකයි එකක් ආවෘත්ත ආර්ථිකයි විවෘත ආර්ථිකය ආවෘත්ත ආර්ථික කොටස් දෙකයි රජයේ රහිත ආවෘත්ත ආර්ථිකයයි රජයේ
සහිත ආවෘතාර්ථකය. රජ්‍ය රහිත ආවෘතාර්ථකය අපි කියනවා සරලාර්ථකයක් කියලා. එහෙනම් අපිට මේ දීලා තියෙන රජ්‍ය රහිත ආවෘතාර්ථකයක්. ඒ කියන්නේ සරලාර්ථකයක්. පහත් සමාන ආකෘතිය රජ්‍ය කඩේක නොමැති ආවෘතාර්ථයක් නිරූපණය කරනවා. එහෙනම් මේ දීලා තියෙන අපිට සරලාර්ථකයක දක්ව දීලා තියෙන්නේ. ආවෘතාර්ථකයක් නිරූපණය කරනවා. මේ මාර්ගයේ ස්වායත්ත වියදම් ප්‍රමාණය කොහොමද? මේ මාර්ගයේ ස්වායත්ත වියදම් A0. ස්වායත්ත වියදම් කියන්නේ A0. ආදන්නවා. අපි නිකවල මම කතා කරන්නේ කියොත් සරලාර්ථකයේ රජය සහිත සංවෘතාර්ථකයේ විවෘතාර්ථකයේ ස්වායත්ත වියදම් A0. කොහොමද සරලාර්ථකයේ ස්වායත්ත වියදම් හොයාගන්නේ? A0 සමානයි සරලාර්ථකයේ ස්වායත්ත වියදම් මොනවද? ස්වාධීන පරිවර්තනයේ ආයතනය. ඔව් A0 සමානයි A ධන I. ඔන්න සිංහලෙන් ලියාගත්තොත් ස්වායත්ත පරිවර්තනයේ ධන ස්වාධීන ආයතනය. ස්වායත්ත පරිවර්තන ස්වාධීන ආයතන දෙක එකතු ස්වාධීන වියදම්. ස්වාධීන වියදම්. ඒ සරලාර්ථකය. රජයේ සහිත සංවෘතාර්ථකයේ ස්වාධීන වියදම්. රජයේ සහිත සංවෘතාර්ථකයේ ස්වාධීන වියදම් වෙද්දී A0 සමානයි A ධන I ධන G ඍණ BA. ඍණ BA සිංහලෙන් ලියාගත්තොත් අපිට හම් වෙනවා ස්වාධීන පරිභෝජනේ, ස්වාධීන පරිභෝජනේ, ස්වාධීන ආයෝජනේ, ස්වාධීන රජයේ වියදම් අඩු වෙනවා. බදු වැඩි කිරීම පාරිභෝජන සිටියේ බෑ MPC ආන්තික පාරිභෝජන නැමියා ආන්තික පාරිභෝජන නැමියා වැඩි කිරීම. NT සුද්ධ බදු මධ්‍ය බලපෑම වක්‍රාකාර බලපාන ඒක අපි කඳා පවතින ආන්තික පාරිභෝජන නැමියා මත. නිසා ආන්තික පාරිභෝජන නැමියා වැඩි කරනවා සුද්ධ බදු වලින්. ආන්තික පාරිභෝජන නැමියා වැඩි කරනවා සුද්ධ බදු. දන්නේ තියෙනවා ලියලා තියාගන්න. හරි. ඊට පස්සේ විවෘතාර්ථකය. විවෘතාර්ථකය වෙද්දී මේ සමීකරණය තමයි මෙතන එකතු වෙනවා. සුද්ධ අපනයි. විවෘතාර්ථකයේ ස්වාධීන වියදම් A0 සමානයි A ධන I ධන G ධන. හරි. A ධන I ධන G ධන සුද්ධ අපනයි NX ඍණ BNT සුද්ධ අපනයි විතරක් අලුත් එකතු වෙනවා ස්වාධීන වියදමක් විදිහට. BNT අඩු වෙනවා BNT. හරි. අපිට දීලා තියෙන්නේ රජයේ රහිත සංවෘතාර්ථකය. රජයේ රහිත සංවෘතාර්ථකය. ඒ කියන්නේ සරලාර්ථයක් අපිට දීලා තියෙනවා. එතකොට මේ සරලාර්ථය තුල අපිට අහනවා ස්වාධීන වියදම්. එහෙනම් ස්වාධීන වියදම් මේ කැලේ දෙක තුනේ. එහෙනම් අපිට ගන්න පුළුවන් සමීකරණය ලියලා ගන්න. ස්වාධීන වියදම් සමානයි ස්වාධීන පරිභෝජනයේ දාන. හරි ස්වාධීන පරිභෝජනයේ දාන. නැත්නම් මේක සංකේතවලින් ගන්න ප්‍රශ්නයක් නැහැ. A0 සමානයි A ධනයි A0 සමානයි A ධනයි A අපිට දෙනවා C සමානයි 500 ධන 0.8y I සමානයි 600 I සමානයි 600 C සමානයි 500 ධන 0.8y I සමානයි 600. හරි. එහෙනම් A0 සමානයි A ධන I A කියන්නේ 500යි. I කියන්නේ 600යි. 1100යි A0. A0 1100යි රුපියල් බිලියන. රුපියල් බිලියන. හරි රුපියල් බිලියන. මේකේ ලකුණු දීලා තියෙන සමීකරණ එක ලකුණයි. හරි සමීකරණ එක ලකුණයි. 1100 එක ලකුණයි. ලකුණු දෙකයි. සමීකරණ නැත්නම් ලකුණු නැහැ. සමීකරණ එක ලකුණයි 1100 එක ලකුණයි ලකුණු දෙකයි. සමීකරණ නැත්නම් ලකුණු එකක් අඩු වෙනවා. කෙලින්ම කවුරු කෙනෙක් 1100 විතර කරන් තියනවා නම්
එක ලකුණක් අඩුයි. ළම අපි වැඩ දැන් නෑ. මම හිතනවා සිග්නල් ප්‍රශ්නයක් ආවෙත් නෑ අද. වෙනතන අපි ඩ්‍රොප් වෙනවා, සද්ද නැතුව යනවා, ඇහෙන්නේ නැතුව යනවා. ඒකට හේතුව තමයි ජයමිනී ආයතනයේ අපි කියන්නේ අතර ජයමිනී ආයතනයේ ඉතින්. අද මම ක්ලාස් එක කරගෙන ජයමිනීගෙන් ජයමිනී ආයතනයේ ඉතින් මේ විදි ෆයිබර් ලබා ගන්න. උදේට ෆයිබර් තාක්ෂණය ඔස්සේ මම හිතනවා අපිට ප්‍රශ්නයක් නැතුව සිග්නල් ඩ්‍රොප් නොවි කරගෙන යාමේ හැකියාව තියෙයි. මම හිතනවා අද අපිට එහෙම කිසිම සිග්නල් ප්‍රශ්නයක් ආවේ නැත්තේ ඒ කාරණේ නිසා. ඒතර මට අතර මේ ටිකේ මම ගෙදර නෑ නම. ඒක මම පොඩි ප්‍රශ්නයකට තියෙන වෙන හේතු සාධකයක් නෑ. නැත්නම් මට හම්බෙන දවස් පහේ වුණත් මම පැයක් දෙකක් අරගෙන කරයි යනවා. මොකද සතියක් දෙකක් විතර ගියද්දී ඒ දී නැවත යථා තත්ත්වයටපත් වෙයි කියලා අපේක්ෂා කරනවා. මම නැවත ආපහු ගෙදරේ තව සතියක් දෙකක් විතර ගියාට පස්සේ. හරි. ඒතර මේ සතිය දෙකෙන් පස්සේ අපි පන්ති සමහර ෆිසිකල් පන්තිය පටන් ගත්තා. හරි. මම එහෙම Zoom ක්ලාස් එකක් හරහා පුළුවන් විදියට උදේ පාන්දර හරි හවස හරි දවසට පැයක් එකමාරක් විතර අරගෙන පේපර්ස් ටිකක් කරගෙන යනවා. එතකොට ආයිත් සබ්ජෙක්ට් දෙකක් බැලන්ස් කරගෙන ඉන්න. හරි. ඉකෝන් එක මම බැලන්ස් කරලා දෙනවා. මේ යන්නේ 6 වෙනි මාසෙ ඉවරයි. 7 වෙනි මාසෙ පටන් ගන්නවා හෙට. එතකොට ජූලි හරි ජූලි අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් මාස 4යි. මේ මාස 4 ඇතුලේ අපි වැඩ කරමු. මේ තමයි අපි වැඩ කරන කාලය. ඒතර මේ කාලේ මගේ පැත්තෙන් මට පුළුවන් උපරිම මම පාඩ වැඩ කරලා දෙනවා. මට සති දෙකක් තව දෙන්න. සති දෙකක් හෝ තුනක් පොඩ්ඩක් දෙන්න. මොකද මම මේ සති තුනෙන් පස්සේ හරි මම කියන්නම් ඇයි කියලා ළමයි සති තුන. මම මේ දවස්වල ගෙදර නෙමෙයි ඉන්නේ. අපේ අත්තා පොඩ්ඩක් අසනීපයි. අත්තා අසනීපයි කියන්නේ මේ සෑහෙන අසනීපයි තමයි. ඒ නිසා මම ගෙදර නෑ. ඒතර අත්තලා ගෙදර ඉන්නේ. ඒතර අත්තලා ගෙදර ඉන්න නිසා පොඩ්ඩක් මට මෙහෙට එන්න යන්න අපහසුතා තියෙනවා. සානිත් එක ඒ ගෙදර වැඩ පොඩ්ඩක් තියෙන නිසා හරි එතනින් නමුදුර සති තුනක් බොරිමුණු 4ක් එච්චර එකක් නෑ. සති දෙකක් තුනක් වගේ කාල පරිච්ඡේදයක් ඇතුළත ඒ ප්‍රශ්න निराකරණය වෙයි. ඒ වුණාට පස්සේ වාගේ යන ටයිම් ටේබල් වලට අමතරව මම එක්ස්ට්‍රා දවස් අරගෙන මේ විදිහට පේපර්ස් කතා කරනවා. නමුත් දැන් යන ටයිම් ටේබල් ඒ විදිහට යන එක ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඒ වෙනවා මොකද කිසිම ගැටලුකාරීත්වයක් තියාගන්න එපා. දැන් යන ටයිම් ටේබල් එක සුපුරුදු විදිහට යනවා. ඒ කියන්නේ වාගේ තියරි පන්තිය මම දවසක් දුන්නා. ඒ වෙලාවට කරනවා. සහ පේපර් ක්ලාස් එක අපි අඟහරුවාදා කරපු සෞන්දර්ය පොඩ්ඩක් ඒක එහෙම වෙයි. එතකොට අනිත් පැත්තෙන් වෙබ්සයිට් එක හරහා ප්‍රශ්න ටික වහලා හම්බ වෙනවා. ඒ වැඩ ටික සියල්ල වෙනවා. නමුත් අපිට අර අමතර කාලයක් මට ගන්න කාලයක් නැතුව යයි. මේ සති දෙක විතරක්. නමුත් හම් වෙන හැම අවස්ථාවක් තුනම වෙලාවක් වුණොත් මම මේ වෙලාව වාර දෙන්න උත්සාහ කරනවා. හරි. ගන්න. ඊට පස්සේ අපි යමු ඊගා ප්‍රශ්නේ. සමහර නිමයේ සමතුලිත අගය කොහොමද? සමහර නිමයේ සමතුලිත. එහෙනම් සමතුලිත කොන්දේසි අපි දන්නවා y සමානයි e ලියලා එනවා පිළිවෙල ලස්සනට. y සමානයි සරලාපියක් e හැදෙන c දනයි. එහෙනම් y සමානයි c 500 දන 0.8යි i වලගේ ic. දැන් මේ දෙකේ ඉවරපාම 1100 දන 0.8යි y. එහෙනම් y සමානයි 1100 බෙදන්න ඕන 0.2. සුළු කරපෙන්න මම උත්තරය දෙන්නේ. y සමානයි 11000 බෙදන්න ඕන 2. කීයද? 5000. ඔව් 5500යි මොනවද රුපියල් බිලියන 5500 රුපියල් බිලියන 5500 රුපියල් බිලියන 5500 රුපියල් බිලියන. ඊට පස්සේ ඊගා ප්‍රශ්න අහනවා ආයෝජන ගුණකේ වටිනාකම k k සමාන 1 බෙදීම 1 ඍණ b k සමාන 1 බෙදීම 1 ඍණ b 1 ඍණ b නැත්නම් 1 ඍණ mp c k සමාන 1 බෙදීම mp c එහෙම නැත්නම් වඩ මේක ලියන්න පුළුවන් k සමානයි 1 බෙදීම mps එනවා k සමානයි 1 බෙදලා mps වගේ 0.1යි හරිනේ mpc 0.8යි කියන්නේ mps 0.1යි එනවා k සමානයි 10 බෙදන්න ඕන දෙකෙන් කියන්නේ 5යි k සමානයි 5යි k සමානයි 5යි දැන් මේ ලකුණු දීලා තියෙන සමීකරණ එක ලකුණයි ගන්න එක එක ලකුණයි
සමීකරණ එක ලකුණයි ගන්න කාඩ එක ලකුණයි. මේකෙත් එහෙමයි. මෙන්න මේ ටික ලිව්වට එක ලකුණයි. උත්තරේට එක ලකුණයි. මේ ටික ඕන. මේ ටික වල එක ලකුණයි උත්තරේට එක ලකුණයි. ඉතින් තමයි ලකුණු දීලා තියෙන්නේ. හරිද? හරි. අන්තිම ප්‍රශ්නේ. බලන්න ලියපු කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් මට කියන්න. යෝග්‍ය රූප සටහන් භාවිතා කරන සමහර වියදම් සිටිය සහ සමහර ඉල්ලුම් වක්‍ර අතර වෙනස පැහැදිලි කරන්න. සර් කලින් එකේ ආයතන ගුණකය වෙන තියෙනවා නේද? ආයතන K එක බෙදීම 1 ඍණ MPC K සමාන 1 බෙදීම MPS K සමාන 1 බෙදීම 0.2යි K සමාන 5යි. ඒක ලකුණු දෙනවා සමීකරණ 1යි. මේ සමීකරණෙට මේ කොහොම හරි ගමන්නේ සාමාන්‍ය මේක ගාන හදන්න දිලියන්නේ 1යි උත්තරෙට 1යි. හරි සයින්ද? හරි. ඊග අන්තිම ප්‍රශ්නේ. අන්තිම ප්‍රශ්නේ. යෝග්‍ය රූප සටහන් භාවිතා කරේ සමහර වියදම් සිටේ සහ සමහර ඉල්ලුම් වක්‍ර අතර වෙනස පැහැදිලි කරන්න. සමහර වියදම් සිටේ සමහර ඉල්ලුම් වක්‍ර අතර වෙනස අහගන්න. සමහර වියදමයි සමහර ඉල්ලුමයි අපි සමහර තැන්වලදී කතා කරනවා දෙකෙන්ම අදහස් කරන්නේ එකම දෙයක්. දෙකෙන්ම අදහස් කරන්නේ එකම දෙයක් කියලා කතා කරනවා. නමුත් තමයි සමහර වියදමයි සමහර ඉල්ලුමයි ප්‍රස්ථාරගත කරද්දී මේක අපි ප්‍රස්ථාරගත කරන දෙආකාරයි. මේක අපි ප්‍රස්ථාරගත කරන්නේ දෙආකාරයි. සමහර ඉල්ලුම් ප්‍රස්ථාරගත කරද්දී අපි කතා කරන්නේ මෙතන පොදු මිල මට්ටම. මෙතන මූර්ත නිෂ්පාදනය. පොදු මිල මට්ටම සහ මූර්ත නිෂ්පාදනය අතර තියෙන සම්බන්ධතාවය තමයි සමහර ඉල්ලුම් හරහා ප්‍රස්ථාරගත කරන්නේ. හරි සමහර ඉල්ලුම් හරහා ප්‍රස්ථාරගත කරන්නේ පොදු මිල මට්ටමත් මූර්ත ආදායමත් අතර තියෙන සම්බන්ධතාවය. මේ දේ සමහර ඉල්ලුමක්. නමුත් සමහර වියදම තුල කතා කරන්න ලබන්නේ. මෙතන මූර්ත ආදායම. නැත්නම් මූර්ත නිෂ්පාදනය කියලා ගන්න පුළුවන්. මෙතන සමහර වියදම. එතකොට සමහර වියදම කියන්නේ කුටුම්බ, ව්‍යාපාර, රජය, විදේශ අංශය කියන සමස්තයක. හරි. විවිධ ආදායම් මට්ටම් තුලින් කරන ඉල්ලුම තමයි සමහර වියදම තුල කතා කරන්නේ. සමහර වියදම තුල අපි කතා කරන්නේ විවිධ ආදායම් මට්ටම් තුල කුටුම්බ ව්‍යාපාර රජය කියන ඒකකයන් කරනු ලබන ඉල්ලුම. එතකොට අපි මේ සරලාර්ථික සම්බන්ධයෙන් කතා කරමු. සරලාර්ථිකයක නම් ඉන්නේ කුටුම්බයි ව්‍යාපාරයි විතරයි. එතකොට කුටුම්බ සහ ව්‍යාපාර සමන්විත සරලාර්ථිකයක් ගත්තොත් මේ තියෙන්නේ ආයෝජන රේඛා. මේ තියෙන ආයෝජන රේඛා. හරි සරලාර්ථික ආයෝජන. I. ඊට පස්සේ මේ තියෙන පාරිභෝජන රේඛා. C. ඒ දෙක එකතු තමයි E. E සමානයි C ධන I. C ධන I. එතකොට මේ දෙක එකතු. එතකොට මේ තියෙන E රේඛා. E රේඛා. එතකොට අපි සමහර වියදම් රේඛාව නිර්මාණය කරන මූර්ත ජාතික ආදායය. සමහර වියදම් අතර තියෙන සම්බන්ධතාවය. නමුත් සමහර ඉල්ලුමක් නිර්මාණය කරන්නේ මූර්ත නිෂ්පාදිතයයි පොදු මිල මට්ටම අතර තියෙන සම්බන්ධතාවය. එහෙනම් හරි අපි උත්තරේ ලියමු. ලියා ගන්නක් ගන්න. ටක් ගාලා ලියා ගන්න. සමහර වියදම් සිතේ පෙන්눔 කරනුවේ. 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 එක් ආදායම් මට්ටම් වලදී 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 අවසාන නිෂ්පාදිත මිලට ගැනීමට සමහර වියදම් සිතේ පෙන්눔 කරනුවේ එක් ආදායම් මට්ටම් වලදී
අවසා නිෂ්පාදිත මිලට ගැනීමට නිෂ්පාදන ආයතන සහ කුටුම්බ විසින් වැය කරනු ලබන මුදල් ප්‍රමාණයයි නිෂ්පාදන ආයතන සහ කුටුම්බ විසින් වැය කරනු ලබන මුදල් ප්‍රමාණයයි නිෂ්පාදන ආයතන සහ කුටුම්බ විසින් වැය කරනු ලබන මුදල් ප්‍රමාණයයි නිෂ්පාදන ආයතන සහ කුටුම්බ විසින් වැය කරනු ලබන මුදල් ප්‍රමාණයයි 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 ඊගාචේදේ සරලාර්ථික සමහර වියදම් සිතේ සරලාර්ථිකයක සමහර වියදම් සිතේ සමහර පාරිභෝජනීය සහ සමහර පාරිභෝජනීය සහ ආයෝජනයේ අයි සිතේ එකතුවට සමාන වේ 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 ඊගා යටින් සමහර වියදම් සිතේ රූප සටහනක් මගින් දැක්වීම මේක ඇදලා මේක අපි නම් කරගමු AE aggregate expenditure හැදුනේ C ධනයි aggregate expenditure හැදුනේ C ධනයි ඇඳගන්න මෙතන සමස්ත වියදම නැත්නම් සමහර වියදම හරියට අක්ෂර ලකුණු කරගන්න සමහර වියදම රුපියල් බිලියන මෙතන මූර්ත ජාතික ආදාය මූර්ත ආදාය රුපියල් බිලියන මූර්ත ආදාය රුපියල් බිලියන එතකොට සමහර වියදම සමාන වෙන්නේ C වලින් සහ I වලින් නිසා C රේඛාව I රේඛාව ඇදගන්න මේ දෙක එකතු වෙන තමයි aggregate expenditure curve එක නිර්මාණය වෙලා තියෙන්නේ. සමහර වියදම් රේඛාව නිර්මාණය වෙන්නේ. ඔව් හරිද? මේකේ සමහර විදිහේ මේ ඒ ඊදම්මත් නේද? හරි ඊදම්මත් අවලන්නේ expenditure. ඒදාත්තේ සමහර වියදමනේ aggregate expenditure කියන්නේ. ඒක ඊදම්මත් ප්‍රශ්නයක් නේද? හරිනේ? හරි ඊට පස්සේ ඔන්න සමහර ඉල්ලුමක් නේ ඊගාචේදී සමහර ඉල්ලුමක් පෙන්නුම් කරන්නේ එලා සමහර ඉල්ලුමක් පෙන්නන්නේ එක් මිල ගණන් යටතේ හරි එක් මිල ගණන් යටතේ දේශීය පාරිභෝගික විසින් මිලදී ගන්න සැලසුම් කරන ප්‍රමාණය නේ සමහර ඉල්ලුමක් පෙන්නුම් කරන්නේ එක් මිල මට්ටම් වලදී සමහර ඉල්ලුමක් පෙන්නුම් කරන්නේ එක් මිල මට්ටම් වලදී දේශීය පාරිභෝගිකයන් ව්‍යාපාරික අංශයේ දේශීය පාරිභෝගිකයන් ව්‍යාපාරික අංශය
දේශීය පාරිභෝගිකයන් ව්‍යාපාරික අංශය රාජ්‍ය සහ විදේශ ගැනුම්කරුවන් සාමූහිකව මිලදී ගැනීමට කැමැති භාණ්ඩ හා සේවා ප්‍රමාණයන්ය 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 ඊගොචේදේ සමහරින්නු වක්‍රය පහත පරිදි වස්තාරගත වෙන හැකිය. හරි. වක්‍රය අදගන්න මේ. හරි වක්‍රය මේක සමහරින්නු රේඛා. ඇග්‍රීගේට් ඩිමාන්ඩ්. හරිලා පුතේ නතර වෙනවා එහෙනම්.